මගේ ආදර ප්‍රමාතයනි, අද අපි කතා කරන්න යන්නේ ආඥාව සහ ආදරය ගැන. ආඥාව සහ ආදරය ගැන. මේ දෙක අතර දයාබර සම්බන්ධකමක් තියෙනවා. ඒ කියන්නේ නීතියත් එක්ක ඈඳිච්ච ආදරය. මගේ ආදර ප්‍රමාතයනි, නීතිය කියන එක ආදරය අයින් වෙච්ච ගමන් නීතියෙන් ඒ නීතිය හරි වදයක් වෙනවා. ඔබට ආස නැති දෙයක් වෙනවා. හැබැයි ඒක නීතියත් එක්ක ආදරය තියෙනවා කියන තැනදී ඒක හරි දයාබරයි. එතන වෙන්නමම අත්දැකීමක් තියෙනවා ඒ නීතිය පිටිපස්සේ තියෙන ආදරය ගැන කතා කරද්දී. එතකොට ආදරය නම් මගේ ආදර ප්‍රේමන්තනි, ආදරය කරන්න බෑ තනිවම. ආදරය කියන තැනදී අපි පාර්ශවයක් නැත්නම් පාර්ශව දෙකක් නැත්නම් වැඩි ප්‍රමාණයක් ඉන්නට වෙනවා. එතකොට ආදරය කරන්න සම්බන්ධතාවයක් තියෙන්නට ඕනේ. ආදරය කියන එක රිලේෂන්ෂිප් එකක් එක්ක වෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි, එතකොට ඒ රිලේෂන්ෂිප් එක ඇතුලේ ඔබ මම ආදරය කරන්නේ. එතකොට අපි ව්‍යවස්ථාව කියන එක ඉෂ්ට කරනවා කියන එක ව්‍යවස්ථාව. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒකේ තේරුම තියෙන්නේ ව්‍යවස්ථාව දෙවියන් වහන්සේ මනුෂ්‍යත් එක්ක සම්බන්ධතාවයක්. පුරාණේ ඉඳන් අපි දකිනවා උන්වහන්සේ ඊශ්‍රායල් ජනතාව තෝරගෙන මොකද කිව්වේ, ඔබ මගේ ජනතාව, මම ඔබේ දෙවියන් වහන්සේ. ඒ සම්බන්ධකම තියෙන්නේ කොහොමද? ඒ දස පනතත් එක්ක ඔබ මම කියන දේ කරනවා නම්, මගේ පනත් ඉෂ්ට කරනවා නම් ඔබ මාත් එක්ක සම්බන්ධයි. ඒක ඉෂ්ට කරන්නේ නැති තැන ඒ සම්බන්ධකම කැඩෙනවා. එතෙන්ටයි ස්වාමින් වහන්සේ ඔබ මාව කියන්නේ ඊශ්‍රායල් ජනතාවත් එක්ක ගැලවීම ඉතිහාසයේ පුරාවට ඔබ මාව අරගෙන ගියේ. මගේ ආදර විමන්තන නිසා ආදරයයි ආඥාවයි අතර සම්බන්ධකමක්, කනෙක්ෂන් එකක්, රිලේෂන්ෂිප් එකක් තියෙනවා. අද අපි පළවෙනි කියවීම ගන්න පුතේ. පළවෙනි කියවීමේ අපි කියපු කොටස බලන්න. මෙතන ආදරය සහ ආඥාව කියන එක පැහැදිලිවම ඔබට මට තේරුම් කරලා දෙන දෙයක්. අපි දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම් කියන්න. අපි දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම් එයින් අප උන්වහන්සේ දන්නා බව සහතික වේ. මගේ ආදර ප්‍රේමන්තනේ, බයිබලයේ දන්නවා කියන වචනේ නෝ කියන්නේ ඒක ගැඹුරු තේරුමක්. ඒක ගැඹුරුම සම්බන්ධතාවයක් කතා කරන්නේ. ඒතර ආඥා පිළිපදිනවා කියලා කියද්දි එහෙම අහසින් වැටිච්ච දෙයක් නෙමෙයි. පර්සනලි උන්වහන්සේව දැනගෙන තේරුම් අරගෙන කරන දෙයක් මගේ ප්‍රේමන්තනේ. ඉතින් අපි දකිනවා අද සුවිශේෂයේ මොකක්ද ඒ කියන්නේ, දේව අම්මා ජුසේතුමා, මගේ ආදර ප්‍රේමන්තනේ, දේව අම්මා ජුසේතුමා දේව මාලිගාවට යනවා 8 වෙනි දවසේ කුළුඳුලාව උපු කරන්න. මොකද අයිතිය ස්වාමින් වහන්සේට නිසා හැම කුළුඳුලකම. දැන් මේක ඉෂ්ට කරන්න යන්නේ, මේක එතනට යන්නේ, එයාලා එතනට යන්නේ. ඒ වෙනකොට ජුසේට දෙවියන් වහන්සේ කතා ප්‍රකාශ වෙලා තිබුණා. දේව අම්මට ප්‍රකාශ වෙලා තිබුණා. ජේසුව අයිති කරගෙන තිබුණා. ඒ අයිති කර ගැනීමත් එක්ක තමයි එතනට යන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ, උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ ව්‍යවස්ථාව විතරක් එක්ක ඉන්නවා නෙමෙයි. ඒ ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව ඔබ පනත් ඉෂ්ට කරනවා කියන තැන දයාබර සම්බන්ධතාවයක් එක්ක ඒ දෙක කරන්න ඕනේ. ඒ සම්බන්ධතාවයක් එක්ක ඒ දෙක කරද්දී ඒක තේරුමක් තියෙනවා. රිලේෂන්ෂිප් එකක් නැතුව දේවල් කරද්දී ඒක තේරුමක් නැහැ. ඒ නිසා නීතිය පිටිපස්සේ දයාබරකමක් තියෙනට ඕනේ. එතකොට ඔබ මගේ ජීවිතයේ හුදෙක් පනත් ඉෂ්ට කරනවා කියන හරියට වැඩිමහල් සහෝදරයා වගේ. අගිකරු පුත්‍රයාගේ වැඩිමහල් සහෝදරයයි. ඔක්කොම තාත්තා කියන දේවල් කරා. හැබැයි රිලේෂන්ෂිප් එකක් නැතුව. ඒ කරන දේ තුල එන්ජොයිමන්ට් එකක් නැහැ. ඒක කරනවා කියන එක සතුටක් නැහැ. මගේ ආදර ප්‍රේමන්තනි, එතන එයා එකයි කිව්වේ, මගේ යාළුවොත් එක්ක විනෝද වෙන්න එළු පැටියෙක්වත් හරක් පැටියෙක්වත් මට දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කරන දේ තුල සතුටක් නැහැ. බලන්න ජෝන්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය. ජේසුගේ ජීවිතය වෙනම තැනක්. ජේසු කතා කරලා කියනවා ජෝම් 4 34 වෙනි වගන්තියේ ජේසුස් වහන්සේ ඔවුන් අමතා මාගේ භෝජනය නම් මා එවූ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත්ය. එතකොට ජේසුගේ අතුලාන්තයෙන්ම ඒ ආඥාව පිළිපැද්දේ දඬුවමක් නිසා නෙමෙයි.
දැන් පුරාණයේ දෙවියන් වහන්සේ විප්‍රවාස රෝග වසංගත එවලා දඬුවම් කර කර හරියට පාරාවෝ ඊශ්‍රායල් ජනතාව අතාරිනකම්ම එක ප්ලේග්ස් එක වසංගත එවුවා වගේ ජීවිතේ එක කාලවල ඔබ මාව දඬුවම් කර ඒ දේ කරව ගත්තා. හැබැයි ජේසුගෙන් ඒක වෙනස් වෙනවා. ජේසු කතා කළා කියන්නේ සම්බන්ධතාවයක් එක්ක. රිලේෂන්ෂිප් එකක් එක්ක ඔබ ගනුදෙනු කරන තැන. ඒතර ආඥාව ඔබ ආඥාව ඉෂ්ට කරන්නේ සම්බන්ධතාවයක් එක්ක. ඒ සම්බන්ධතාවය අරගන්නේ ශුද්ධාත්මයන්ෝ. අපි අද පළවෙනි කියවීමේ වචනය නැවත අයිති කරගන්නවා. පළවෙනි කියවීම අපි හැමෝම කියමු. වචනේ කතා කරලා කියන දේ බලන්න. මම උන්වහන්සේ දනිමි කියමින් උන්වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි සත්‍යය උතුල නැත. මගේ ආදර මෙමන්තෙනි දන්නවා කිය උන්වහන්සේ කියන දේ කරන්නේ නැත්තම් තේරුමක් නැහැ. හරියට වැඩිමල් සහෝදරයා බාල සහෝදරයා කතා ඉන්න තැන උන්වහන්සේ කතා කරලා කියනවා වැඩිමල් සහෝදරයාට ගිහිල්ලා වැඩට යන්න කියනවා. එයා කියනවා යන්න බෑ. හැබැයි ඊට පස්සේ ඇහැරිලා යනවා. බාල සහෝදරයා කියනවා යන්නම් ස්වාමීනි කියලා යන්නේ නැහැ. කටින් බතවල හිටලා වැඩක් නැහැ. ජීවිතේ ඒ දේ කරන ආඥා පිළිපදින කෙනෙක්. දැන් පරිසිවරු නායක පූජකයෝ ඒ සමාජයේ හිටිය අය ගොඩාක් ඒවා ආඥා දන්නවා. වම්නාසේ දන්නවා කියනවා. ඒක කරන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. ඔබගේ මගේ ජීවිතයේ ඇයි මට මේ දේ කරගන්න බැරි? ඇයි මට ඒ උන්වහන්සේගේ දේ කරගන්න බැරි කියන එක. මගේ ආදර ප්‍රමාන්තනේ ඒකට රහසක් තියෙනවා. ඔබ අපි ගැලවීම ලබා ගත්තේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි ආඥා පිළිපැදීමෙන් නෙමෙයි ගැලවීම ලබා ගන්න ඇදහිල්ල. අදහන කෙනා තුළ ඒ සම්බන්ධතාවය තියෙනවා. මම විශ්වාස කරනවා ස්වාමීනි මට මේක කරන්න බෑ. මම කරන දේ මටම තේරෙන්නේ නැහැ. මගේ ඇතුලේ මාංශයේ කටුවක් තියෙනවා. මාව ගලවන්නේ කවුද? එතන මම අදහනවා දෙවියන් වහන්සේට මේක කරන්න පුළුවන් කියලා. අදහන තැන මගේ ප්‍රමාන්තනේ. වචනය අයිති කර ගන්න තැන. ශුද්ධාත්මයන්ෝ ඔබ මාව සම්බන්ධතාවයකට අරගෙන යනවා. ඒක අපි දකින්නේ අද දවසේ සුවිශේෂී සිමියොන් කියන චරිතය. සිමියොන් හොඳ මිනිස්සෙක්. හැබැයි ශුද්ධාත්මයන්ෝ එයාට කතා කරා. එයාට පොරොන්දුවක් දීලා තිබුණා. ගැලවීම දකින්නකම් මැරෙන්නේ නැහැ කියලා. ඒතර බලන්න ඒ සම්බන්ධතාවයක් වෙනම කනෙක්ෂන් එකක්. ඔබගේ මගේ ජීවිතේ ඔබ කොච්චර යාඥා කරනවද මගේ ප්‍රමාණය? හැබැයි මේ යාඥාව රිලේෂන්ෂිප් එකක් එක්කද මේද තියෙන්නේ? උන්වහන්සේව ඔබට ඇහෙනවද? දැන් ඔබ හුදෙක් මගේ ප්‍රමාන්තයනි යාඥා ගොඩක් කරගෙන යනවා. හරි පිළිවෙලට මේ ඔක්කොම කරනවා. හරි පූජාවට එනවා. හරි වත් පිළිවෙත් වල සම්ප්‍රදාය කටයුතු කරනවා. හැබැයි ඔබට උන්වහන්සේ වැහෙනවද? ඒ කියන්නේ උන්වහන්සේගේ රිලේෂන්ෂිප් එක. ඒක ඇති කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ ඒ සම්බන්ධතාවයට ඔබ මාව ගන්නේ. එතන ඒ සම්බන්ධතාවය නැත්තම් ඔබ හරි ඔබ දේවල් කරයි. හැබැයි ඒ කරන දේ තුළ සතුටක් නැහැ. කරන දේ තුළ ලොකු ප්‍රීතියක් නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි. දේවම්මා ජෙසේතුමා ජේසු ඔප්පු කරන්න මාලිගාවට යනවා. වත් පිළිවෙතක්. හැබැයි ඒක යන්නේ වෙන තැනක. ලොකු අවබෝධයක. ලොකු සම්බන්ධතාවයක. ඒ වගේම සිමියොන් එතනට ඇවිල්ලා ඒ වෙලාවේ සිමියොන් එනවා අරගුල් ඒ ජෙසේතුමා ශුද්ධෝපවල දේවමාලිගාවට යන වෙලාවේ සිමියොන් එතනට එනවා. ඒ තැන ශුද්ධාත්මයන්ෝ එක්කගෙන එනවා. ගැලවීම දකින්න එතන. මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබගේ ජීවිතය ඒ රිලේෂන්ෂිප් එක හොයන්න පුරුදු වෙන්න. ඒ රිලේෂන්ෂිප් එක හොයන්න ඕනේ. අද පළවෙනි කියවීමේ අපි ඊටු ටිකට අයිති කරගමු. වචනේ කතා කරලා කියනවා. එහෙත් යමෙක් උන්වහන්සේගේම දහම පිළිපදින්නේද ඒකාන්තයෙන්ම ඔහු තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. බලන වචනේ. දහම පිළිපදිනවා කියලා කියන්නේ ප්‍රේමය සම්පූර්ණ වෙලා. ඒ කියන්නේ ඒ දහම පිළිපදින්නේ ඔන්න මම දැන් කරා අර එක දාගන්නවයි කියලා ඇඩ්මිෂන් සයින් කරන දණක් නෙමෙයි. ඒක මගේ ඇතුළෙන්ම මම ඒක කරන්න ඕනේ. ඒ තැනට ගේන්නේ මගේ ප්‍රේමාන්තේ ශුද්ධාත්මයන්ෝ. ඒ තැනට ඔබ අරගෙන ඉන්නේ ශුද්ධාත්මයන්ෝ.
ශුද්ධාත්මයන් තුළ ජීවත් වෙද්දී සිමියොන් මෙහෙව වගේ සිමියොන් අනිත් ඔක්කොමලගේ ඇස් වැහිලා සිමියොන් ඒ ගැලවීම දැක්කා වගේ කිසිම දෙයක් නෙමෙයි ආත්මික මෙහෙවීම තුළ දැක්කේ. ඒක අපි ගලාති 5:16 කියවන්නේ මගේ ප්‍රමාණතේ. ශුද්ධාත්මයන් උත්සාහ ආඥාව. ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට මම ඔබ මාංශික තෘෂ්ණාවලට වසඟවන්නේ නැත. ඒ කියන්නේ ශුද්ධාත්ම මඟ පෙන්වීමත් එක්කයි ඔබ මාංශික තෘෂ්ණාවලට වසඟ වෙන්නේ නැත්තේ. ඒතර ආඥාව ඔබ අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. හැබැයි අතුලාන්ත මෙහෙවීමක්. අතුලාන්ත මෙහෙවීම මොකක්ද? අතුලාන්ත මෙහෙවීම මොකක්ද? මගේ ආද ප්‍රමාන්තනේ ලොකුවට අකුණු ගහනවා. ෂෝට් වෙනවා. අපි ඒක නමු මරියක් කියමු. මේ වචනය යන වෙලාවේ පරිසරය ස්වාමීන් වහන්සේට බාර කරමු. නමු මරියනි ප්‍රප්‍රසාද ගුණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී රත්න ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලැබදාවමේ සාන්ත මරියනි දෙවියන්වහන්සේ පාපය උදෙසා දැනුත් අපේ මරණ වේලෙදි ත්‍යාග කළ මැනවාමෙන. පොඩි වැස්සක් තියෙන නමුත් ගොඩාක් අකුණු ගහනවා. ඒක නිසා පවර් ලයින්ස් වලට අවුල්. නමුත් අපි වැඩේ අපි ස්වාමීන් වහන්සේගේ වචනේ ඒ හැම කුණාටු මැද්දේ අරගල මැද්දේ අරගෙන යනවා. එතකොට මගේ ආදර ප්‍රේමන්තනි ඒකයි උන්වහන්සේ කතා කළ කියන්නේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 ශුද්ධාත්මයන් විසින් මෙහෙවනු ලබන අය දෙවියන්වහන්සේගේ දරුවෝ. එතකොට ජේසු මේ නත්තල් සමය නත්තල් කාලයේ ජේසු මාංශගත වුණා කියලා කියන්නේ ඔබගේ මගේ ජීවිතයට ඒ සම්බන්ධතාවය අරගෙන ආවා. සම්බන්ධතාවයත් එක්කයි ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ සම්බන්ධතාවය තුළ ඔබ ඉද්දී ආඥාව කියනක වෙනම ගනුදෙනුවක්. අපි නැවත අයිති කරගෙන ගලාති 17 වෙනි ගලාති 5:17 වෙනි වගන්තිය. මන්ද මාංශික තෘෂ්ණා ආත්මයන් වහන්සේට විරුද්ධය. ආත්මයන් වහන්සේද මාංශික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපක්ෂයේ අතර ඇති මේ විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. 18 ඒත් ඔබ ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්න වූ නම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නෝය. බලන්න මේක හරියටම තේරුණාද? ශුද්ධාත්මයන් මෙහෙවනවා කියලා කියන්නේ ව්‍යවස්ථාව යටතේ. ඒ කියන්නේ ව්‍යවස්ථාව මේක කරොත් ඔබට දඬුවම් ලැබෙනවා, මේක කරොත් ආශිර්වාද ලැබෙනවා. ඒ දිහා බලාගෙන නෙමෙයි රිලේෂන්ෂිප් එකක ඔබ දෙය කරන්නේ. සම්බන්ධතාවයක ඔබ කටයුතු කරන්නේ. ඒ සම්බන්ධතාවය තුලයි දෙවම්මා ජුසෙතුමා දේව මාලිගාවට ගිහලා ජේසු ඔප්පු කරන්නේ. සිමියෝන් කතා කරලා කියන්නේ ඔබගේ හදවත කඩුවකින් මෙන්න අනිනවා කියලා. ඔබගේ ආදර ප්‍රේමත් ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ රිදෙනක දරන්න පුළුවන් සම්බන්ධ රිලේෂන්ෂිප් එකක හිටියොත් විතරයි. ජීවිතේ ආඥාවත් එක්ක ඔබ කටයුතු කරන්නේ, ඒ ආඥාවත් ඔබ කටයුතු කරන්නේ ඔබගේ ආදර ප්‍රේමත් ඒ සම්බන්ධතාවයේ හිටියොත් විතරයි. ඒ සම්බන්ධතාවය නැත්තම් තේරුමක් නෑ මගේ ප්‍රමාණතේ. ඒකයි ජුසේ මරියා ශුද්ධ පවුල ජේසු අරගෙන ගිහිල්ලා උන්වහන්සේට ඔප්පු කරන්නේ. ඒකයි සිමියෝන් ආත්මානුභාවයෙන් මෙහෙවීම ලබන්නේ. ඒ ගැලවීම සියලුම දේ සම්බන්ධ වෙන්නේ. ගැලවෙන සියලුම දේ ගැලවීම එයාලා දකින්නේ. ඒ සම්බන්ධතාවය තුලයි මගේ ප්‍රමාණතේ. එනිසා අද දවසේ උන්වහන්සේවම ස්වයං අද දවසේ උන්වහන්සේවම ඒ රිලේෂන්ෂිප් එක හොයන්න. ඒ ආදරය තුල ඔබ උන්වහන්සේගේ දෙයක් කරනවා. ඒක කරන්න අමාරු නැත් ඒක කරනවා. එනිසා ඔබ උන්වහන්සේ කියන දේ කරන්නේ නැත්නම් ඒක බොරුකාරයෙක් ඔබ. හැබැයි ඒක කරන්න බෑ ඔබට සම්බන්ධතාවයක් නැතුව. එනිසා අකිකරු පුත්‍රයා පව් කරන්න හේතු වුණේ තාත්තගෙන් ඈතට යෑම. තාත්තගෙන් ඈතට ගියාම එයා පව් කරා. පාපේ මුල එතනයි තියෙන්නේ. You go away from the presence. ඔබ පාපේ ස්වාමීන් වහන්සේගෙන් ඈතට යන්න තැන. ඔබ පාපේ නන්නත්තර වෙනවා. ඒතර ඔබ ඈතට ගිහිල්ලා මතක තියාගන්න. ඈතට ගිහිල්ලා එතන දැන් මගේ පාපේ හදාගන්නේ කොහොමද? මම මේක වෙනස් කරන්නේ කොහොමද? දැන් දත කන දඟලන වැඩක් නැහැ. සම්බන්ධතාවයට එන්න. අත්ත මිදිවලට සම්බන්ධ වෙන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඒකයි පාපොච්චාරණය ඕනේ. පාපොච්චාරණයෙන් කනෙක්ට් වෙන්න. සම්බන්ධතාවයට යන්න. ඔබ හොයන්න ඕනේ උත්තරය නෙමෙයි.
ඔබ හොයන්න ඕනේ පාපයෙන් එතර වෙන විදිය නෙමෙයි. ඔබ හොයන්න ඕනේ රිලේෂන්ෂිප් එක. රිලේෂන්ෂිප් එක හොයද්දී සම්බන්ධතාවය හොයද්දී ඔබට බලය ලැබෙනවා. මගේ ආදර ප්‍රේමන්තනි. ඒ නිසා ඔබ අහලා බලන්න ඔබ උන්වහන්සේ කියන දේ කරන කෙනෙක්ද? එහෙම කරන්නේ නැත්තම් ඔබ බොරුකාරයෙක්. ඔබ මේ දේ කරන්න ඕනේ. හැබැයි කරන්නේ කොහොමද? මගේ ශක්තියෙන් නෙමෙයි. උන්වහන්සේ ගාමට ගිහිලා ශුද්ධාත්මයන්ගේ මෙහෙවීම බල්ලය අත්දැකලා. ඒක අපි රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය දකින්නේ. ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් මගේ අපේ සිත් පුරවනවා කියලා. උන්වහන්සේ ඉඩ දෙන්න ඔබගේ ජීවිතේ පුරවන්න. ඒ සම්බන්ධතාවයත් එක්ක ගැඹුරු අත්දැකීමකට යන්න. එතකොට ඔබට පුළුවන් ජීවිතයේ අයිතිය දෙන්න. මගේ ආදරණීය මන්තනේ යාඥාවේ ගැඹුරු තලයක් තියෙනවා. ශුද්ධාත්මයන්ෝ කතා කරන සිමියොන්ට කතා කරා වගේ ඒ හඬ ඔබට ඇහෙන. ඒ සම්බන්ධතාවය ඔබ ඉන්න. ඒ හඬ ඔබ මෙහෙවනවා. එතකොට තුන මහා තෘප්තියක්. උන්වහන්සේ කතා කරද්දී ඒකේ ජේසුස් කිව්වේ වැරදි කරපු පව් කරපු දාලා ගිය පාවා දුන්නු ගෝලයන්ට ජේසුස් කිව්වේ නෑ පව් නොකර ඉන්න නෙමෙයි කිව්වේ. ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ලැබෙනකන් පේදුරු කිව්වා මම කවදාවත් මෙහෙම කරන්නේ නෑ. ගොඩාක් දේවල් කතා කරලා කියද්දි ජේසුස් කිව්වේ ඉහළින් බලය ලැබෙනකන් ඉන්න. ඉහළින් බලය ලැබුණායින් පස්සේ දේවල් වෙනස් වෙනවමයි. ඉහළින් බලය ලැබෙද්දී ඒ හැමදේම වෙනස් වෙනවමයි. මගේ ආදරේ ප්‍රේමන්තනි. එනිසා ඒ වචනය අයිති කරගමු. රිලේෂන්ෂිප් එක හොයන්න. ඔබගේ දුබලකමේදී ඔබ වැඩියෙන් පව් කරනවා නම්, වැඩියෙන් පාපේ ඉන්නවා නම්, ඇබ්බැහි වෙලා නම්, නන්නත්තර වෙලා නම් වැඩි වෙලාවක් ජේසුට දෙන්න, ඉඩ දෙන්න, උන්වහන්සේට ඔබ ගෝරෙන් එළියට ගන්න, ඉඩ දෙන්න, ඔබට ඔබව ස්වාමින් වහන්සේ ඔබව ඇදලා ගන්න, මුළු ජීවිතේ අයිතියම දෙන්න. එහෙම නැතුව ඔක්කොම හරියනකම් යාඥා කරන්න නැතුව ඉන්න එපා. අපි දැන් පව් කරනවා ඒ නිසා යාඥා කරගන්න බෑ ෆාදර්. ඒ නිසා මම පව් ඔක්කොම හදාගෙන අවිල්ලා යාඥාවට නෑ. කවදාවත් ඔබට ඒක කරන්න බෑ. වැඩියෙන් පව් කරනවා නම් වැඩියෙන් සම්බන්ධතාව හොයන්න. වැඩියෙන් උන්වහන්සේට වෙලාව දෙන්න. එතනින්මයි ඔබ රිලේෂන්ෂිප් එකට ගිහිල්ලා ශුද්ධාත්ම බලය ලැබිලා ඔබ පාපයේ යූටර්න් එක එෂුබ් මෙටනොයියාව ගන්න බලය ලැබෙන්නේ. එතනින් මගේ ප්‍රේමාන්තනේ. ඒ නිසා යාඥාව වෙන තලයකට යමු. සම්ප්‍රදාය ගැඹුරට අරගෙන යමු. වත්පිළිවෙත් අස්සේ ශුද්ධාත්ම මෙහෙවීමත් එක්ක කටයුතු කරන්න. ස්වාමීන් වහන්සේගේ බලයේ ශක්තිය ඉලලා අපි මේ යාගය තුළ මැදිහත්ව යාඥා කරමු. මගේ ආදර ප්‍රේමාන්තනේ.